ආයුබෝවන්. අද අපි කතා කරමු අපි ඉගෙනගත්ත ග්ලයිකෝඡේදනයේ ඊටාම වැදගත් පියවරවල් කිහිපයක් ගැන. මුලින්ම අපි අපේ මතකය අලුත් කරගන්න මේ ග්ලයිකෝඡේදනයේ අපි ඉගෙනගත් පියවර 10 දිහා බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා ග්ලයිකෝඡේදනය පටන් ගන්නෙ ග්ලූකෝස් අණුවකින්. එතකොට මේ ග්ලූකෝස් අණුවේ තියෙනවා කාබන් 6ක්. ඉතින් මුලින්ම ග්ලයිකෝඡේදනයේ අපි ඉගෙන ගත්තා ඒ ග්ලූකෝස් වලට ශක්තිය ලබා දෙන්න ඕනේ. ඒතකොට ශක්තිය ලබා දෙන අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනියට ශක්තිය ලබා දෙන අවස්ථාව තමයි ඉස්සලාම ලැබෙන්නේ. එතෙන්දී ATP අණුවක් ඇවිල්ලා මේ ග්ලූකෝස් අණුවට ශක්තිය ලබා දෙනවා. කොහොමද ශක්තිය ලබා දෙන්නේ? ඒකේ තියෙන එක අධිශක්ති ෆොස්ෆේට් බන්ධනයක් බිඳ හැලලා ඒ ෆොස්ෆේට් කාණ්ඩේ මේ ග්ලූකෝස් අණුවට සම්බන්ධ කරනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ තමයි ප්‍රතික්‍රියකය. එතකොට මේ තමයි ප්‍රතිඵලය. එතකොට මේ සම්බන්ධ වුණාම ෆොස්ෆේට් කාණ්ඩයක් මේ ග්ලූකෝස් අණුවට ග්ලූකෝස් 6 ෆොස්ෆේට් අණුවක් හැදෙනවා. ශක්තිය ආයෝජනය කරන පළවෙනි අවස්ථාව තමයි මේ. එතකොට මේ සඳහා වැදගත් වෙන එන්සයිම් අපි E1 කියලා නම් කරා. මේ තමයි පළවෙනි පියවර. මේ අධිශක්ති ෆොස්ෆේට් කාණ්ඩය රැගත් ග්ලූකෝස් 6 ෆොස්ෆේට් පළවෙනි ප්‍රතික්‍රියාවේ අන්තඵලය ඊළඟ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකයේ බවට පත් වෙනවා. මොකද මේක දාම ප්‍රතික්‍රියාවක් නිසා. එතකොට ග්ලූකෝස් 6 ෆොස්ෆේට් අණුවේ තියෙන කාබන් 6යි. ඉතින් සහභාගී වෙන එන්සයිමය අපි E2 කියලා නම් කරා. ඒතර මේ තමයි දෙවෙනි පියවර. මේ තියෙන්නේ පළවෙනි පියවර. අපි ඒකත් ලියමු. පියවර 1 මේ පියවර 2. දැන් මෙතෙන්දී කෙටි ක්‍රමයක් තියෙනවා මේ ග්ලූකෝස් 6 ෆොස්ෆේට් නම් කරන්න. ග්ලූකෝස් වෙනුවට G, 6 වෙනුවට 6, ඊළඟට ෆොස්ෆේට් කියන එකට P. G6P කියලා අපි එක නම් කරනවා. මේක පිළිගත් කෙටි ක්‍රමයක්. කොට ග්ලූකෝස් 6 ෆොස්ෆේට් කියන්නේ නැතුව G6P කියලා අපි ලියනවා. ඊළඟට දෙවෙනි පියවර අවසානයේදී හැදෙනවා ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට්. ඒතර කාබන් සංඛ්‍යාව A ගානමයි කාබන් 6යි. ඒ හැදෙන එක අපි නම් කරන්න පුළුවන් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් F6P කියලා. ඒතර මේ අන්තඵලය තුන්වෙනි ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. ඒතර සහභාගී වෙන එන්සයිම් E3 කියලා අපි නම් කරනවා. මේ අවස්ථාවේදී ශක්තිය ආයෝජනය කරනවා. කොහොමද මේ ශක්තිය ආයෝජනය කරන දෙවන අවස්ථාව? තෙන්දී ATP එක අණුවක් ඇවිල්ලා ඒකේ ෆොස්ෆේට් කාණ්ඩේ මේ ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් වලට ලබා දෙනවා. ඒ නිසා දැන් ඒක ෆ්‍රක්ටෝස් 1,6 ඩයිෆොස්ෆේට් අණුවක් බවට පත් වෙනවා. සමහර අය මේ ඩයි කියන වචනේ වෙනුවට බයි කියලා පාවිච්චි කරනවා. එහෙම වුණොත් ෆ්‍රක්ටෝස් 1,6 බයිෆොස්ෆේට්. ඒතර මේක අපි කෙටියෙන් ලියනවා නම් ෆ්‍රක්ටෝස් වෙනුවට F, බයි වෙනුවට B, ෆොස්ෆේට් වෙනුවට P. ඒතර FBP කියන්නේ මෙන්න මේ කාබනික අණුව. දැන් ග්ලයිකෝඡේදනයේදී ශක්තිය ආයෝජනය කිරීමේ අවස්ථා දෙක දැන් සම්පූර්ණ වුණා. පළවෙනි අවස්ථාව සහ දෙවෙනි අවස්ථාව. එතකොට ෆ්‍රක්ටෝස් 1,6 ඩයිෆොස්ෆේට් කියන අණුව ශක්තිය රැගත් අණුවක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට හතරවෙනි පියවරට එළඹෙනවා. හතරවෙනි පියවරේදී සහභාගී වෙන එන්සයිම් නම් කරන්නේ E4 කියලා. එතකොට එතෙන්දී වැදගත් දෙයක් සිද්ධ වෙනවා. මේ තනි ෆ්‍රක්ටෝස් 1,6 ඩයිෆොස්ෆේට් කියන අණුව. ඒකේ තාම තියෙනවා කාබන් 6ක්. ඒ අණුව මේ එන්සයිමේ ක්‍රියාකාරීත්වය නිසා කොටස් දෙකකට වෙන් වෙනවා. එක කොටසක් තමයි ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට්. අනිත් කොටස තමයි ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට්. එතකොට මේ කාබන් 6 කාබනික සංයෝගය මේ E4 කියන එන්සයිමේ ආධාරයෙන් කොටස් දෙකකට කැඩෙනවා මේ විදිහට. ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට් වල තියෙනවා කාබන් 3, ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් වල තියෙනවා කාබන් 3. දැන් ඒතර කාබන් 6 සංයෝගය කාබන් 3 සංයෝග දෙකකට බිඳ හැරලා තියෙනවා මෙතෙන්. මේ ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් කියන එක අපි ලියනවා G3P කියලා. ඊළඟට මේ ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට් අපි ලියනවා DAP. ඩයිහයිඩ්‍රොක්සි කියන්නේ D, ඇසිටෝන් කියන්නේ A, ෆොස්ෆේට් කියන්නේ P. පස්වෙනි එන්සයිම් මෙතන සහභාගී වෙලා මේ ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන් ෆොස්ෆේට් කියන කාබනික අණුව ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් අණුවක් බවට පත් කරනවා. මේ තියෙන එක. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් අණුවක් හැදෙනවා. එතකොට මේ තමයි පස්වෙනි පියවර. දැන් අපි පියවර දෙකක් ලිව්වා. මේ තමයි පියවර 3, මේ පියවර 4, මේ තමයි පියවර 5.
පස්වෙනි පියවර. දැන් ග්ලිසරාල්ඩියා 3 ෆොස්ෆේට් අණු දෙකක් හැදිලා තියෙනවා. ඒතර මේ ෆොස්ෆේට් අණු දෙක ඊළඟ පියවරට සහභාගී වෙනවා. දැන් මගේ බෝඩ් එකේ ඉඩ නැති නිසා මම මේ දෙක එකතු කරලා මෙතෙන්ට ගෙනාවා. දැන් ග්ලිසරාල්ඩියා 3 ෆොස්ෆේට්. එතකොට අණු දෙකක් තියෙනවා. දෙක අණුවක තියෙනවා කාබන් 3ක්. මේ තියෙන්නේ 3C කියන්නේ ඒක. ඒක වැඩි කරනවා දෙකෙන්. මොකද හේතුව ඒ වගේ අණු දෙකක් තියෙන නිසා. එතකොට මේ පියවර තමයි 6 වෙනි පියවර. එතකොට 6 වෙනි පියවරේදී ඔයගලන්ට පේනවා ප්‍රතික්‍රියා කිහිපයක් සිද්ධ වෙන බව. එන ටිකක් වැදගත් පියවර. එතෙන්දී ප්‍රතික්‍රියකය වෙන්නේ ග්ලිසරාල්ඩියා 3 ෆොස්ෆේට්. එතකොට ඒකට ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙනවා. මොකද හේතුව දැන් ග්ලිසරාල්ඩියා 3 ෆොස්ෆේට් තමයි මෙතන තියෙන්නේ. ඒකට එක අණුවකට එක ෆොස්ෆේට් කාණ්ඩයේ බැගින් ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් මෙතෙන්දී මේ අණු දෙකට සම්බන්ධ වෙනවා. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ අවස්ථාවේදී ෆොස්ෆේට් කාණ්ඩය දුන්නේ ATP අණු. මේ ATP අණුවක් ෆොස්ෆේට් කාණ්ඩයක් දීලා ADP අණුව බඩපත් වුණා. ATP අණුව ෆොස්ෆේට් කාණ්ඩයක් දීලා ADP අණුව බඩපත් වුණා. ඒතර මේ ෆොස්ෆේට් කාණ්ඩ මේකට ලැබිච්ච නිසා ග්ලූකෝස් වලට ග්ලූකෝස් 6 ෆොස්ෆේට් බඩපත් වුණා. මෙතෙන්දී ඒ ෆොස්ෆේට් කාණ්ඩය ලැබිච්ච නිසා මේ ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් ෆ්‍රක්ටෝස් 1,6 ඩයිෆොස්ෆේට් බඩපත් වුණා. දැන් මෙතෙන්දී ග්ලිසරාල්ඩියා 3 ෆොස්ෆේට් වලට මේ ෆොස්ෆේට් කාණ්ඩය දෙන්නේ සෛලයේ සෛල ප්ලාස්මීය පූරකේ. එහෙම නැත්නම් අපි කිව්වා සයිටෝසෝලයේ තිබ්බ අකාබනික ෆොස්ෆේට් කාණ්ඩ තමයි මෙතෙන්ද සහභාගී වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මෙතෙන්දී ෆොස්ෆේට් කාණ්ඩ ග්ලිසරාල්ඩියා 3 ෆොස්ෆේට් අණු වලට ලබා දෙන්නේ ATP අණු වලින් නෙමෙයි සෛලෝප්ලාස්මයේ පූරකේ නැත්නම් සයිටෝසෝලයේ තියෙන අකාබනික ෆොස්ෆේට් කාණ්ඩ. ඒක තමයි මේ PI කියලා දීලා තියෙන්නේ. I කියන්නේ ඉනෝගනික් කියන එක, P කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩය කියන එක. ඒතර ඒ වගේ ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් මෙතන සහභාගී වෙනවා. මොකද හේතුව ග්ලිසරාල්ඩියා 3 ෆොස්ෆේට් අණු දෙකක් තියෙන නිසා. මේ ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් පරමාණු 4ක් පිටවනවා. ඒ කියන්නේ ග්ලිසරාල්ඩියා 3 ෆොස්ෆේට් එක අණුවකින් හයිඩ්‍රජන් පරමාණු දෙක බැගින් මෙතෙන්දී අණු දෙකෙන් හයිඩ්‍රජන් පරමාණු 4ක් පිට වෙනවා. ඒ හයිඩ්‍රජන් පරමාණු ලබා ගන්නවා මේ සෛලෝප්ලාස්මයේ පූරකයේ තියෙන NAD හෙවත් නිකොටිනමයිඩ් ඇඩිනින් ඩයිනියුක්ලියෝටයිඩ් කියන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහක වලින් ලබා ගන්නවා. එතකොට මෙතෙන්දී එක අණුවකට එක NAD එකක් ගානේ අණු දෙකට NAD දෙකක් එනවා. ඒතර NAD අණු දෙකක් ඇවිල්ලා හයිඩ්‍රජන් පරමාණු ලබාගත් නිසා ඒ NAD NADH බවට පත් වෙනවා. ඒක තමයි මෙතන මේ ලියලා තියෙන්නේ. ඊළඟට අපි මේ කෙටියෙන් ලියන්න පුළුවන් ග්ලිසරාල්ඩියා 3 ෆොස්ෆේට් G3P කියලා එක අපි මෙතන ලියලා තියෙනවා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ 6 වෙනි එන්සයිම්. ඒ නිසා E6 කියලා අපි ලියලා තියෙනවා. ඒතර පියවර 6. මේ ඇවිල්ලා 6 වෙනි පියවර. ඊට පස්සේ මේ ෆොස්ෆේට් කාණ්ඩ ලබාගත් නිසා දැන් මේක එක ෆොස්ෆේට් කාණ්ඩයක් තියෙනවනේ. දැන් තව ෆොස්ෆේට් කාණ්ඩයක් සම්බන්ධ වෙනවා මේ එක අණුවකට. අණු දෙකට ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙනවා. ඒ නිසා හැදෙනවා 1,3 බයිෆොස්ෆෝග්ලිසරේට් කියන කාබනික අණුව. ඒතර මේ වගේ අණු දෙකක් හැදෙනවා. මොකද මෙතන ග්ලිසරාල්ඩියා 3 ෆොස්ෆේට් අණු දෙකක් තියෙන නිසා. එතකොට 1,3 බයිෆොස්ෆෝග්ලිසරේට් අපි ඒකත් අණු දෙකක් තියෙන බව පේනවනේ දෙකෙන් වැඩි කරලා පෙන්නනවා. ඒතර මේ එක අණුවක තියෙනවා කාබන් 3ක්. එතකොට 1,3 බයිෆොස්ෆෝග්ලිසරේට් අපි හඳුන්වනවා BPG බයිෆොස්ෆෝග්ලිසරේට් කියලා මේ තියෙන්නේ. මෙතෙන්දී මේක ඊටම වැදගත් පියවරක්. ශක්තිය පිට වෙනවා. කොහොමද ශක්තිය පිට වෙන්නේ? දැන් මෙතන අණු දෙකක් තියෙනවානේ. 1,3 බයිෆොස්ෆෝග්ලිසරේට් අණු දෙකක් තියෙනවා. ඒ නිසා අණු දෙකෙන් ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් අයින් වෙනවා. ඒ නිසා ADP අණු දෙකක් ඇවිල්ලා ඒ දෙකපත් වෙනවා ATP අණු දෙකක් බවට. එතකොට මේ අවස්ථාවේදී ශක්තිය පිට වෙනවා. ඒ ශක්තිය පිටවන පළවෙනි අවස්ථාව. එතකොට මේ අවස්ථාව අපි කියනවා උපස්තර ෆොස්ෆොරයිලීකරණයක් සිද්ධ වුණා කියලා. මොකද උපස්තරෙන් ෆොස්ෆේට් කාණ්ඩයක් ලබා දෙනවා මේ ADP අණුවට. ඒ කියන්නේ දැන් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මම වෙනම කියලා දෙනවා. මේ අවස්ථාවේදී අපි කියනවා උපස්තර ෆොස්ෆොරයිලීකරණයක් සිද්ධ වුණා කියලා. ඒක මම මෙහෙම ලියන්නම්. උපස්තර ෆොස්ෆොරයිලීකරණය මෙන්න මේ අවස්ථාවේදී සිද්ධ වුණා. ඒ කියන්නේ උපස්තරෙන් ෆොස්ෆේට් කාණ්ඩයක් ADP අණුවට ලබා දුන්නා කියන එක තමයි උපස්තර ෆොස්ෆොරයිලීකරණය කියලා කියන්නේ. මෙතෙන්දම තව එකක් තියෙනවා කියලා දෙන්න. දැන් ග්ලූකෝස් අණුව ග්ලූකෝස් 6 ෆොස්ෆේට් අණුව බවට පත් වුණා. එතෙන්දී ෆොස්ෆේට් කාණ්ඩයක් ලබා දුන්නා මේ ග්ලූකෝස් අණුවට. ඒ නිසා තමයි ග්ලූකෝස් 6 ෆොස්ෆේට් උනේ. ඒතර එතනත්
අපිට ලියන්න පුළුවන් ෆොස්ෆොරයිලීකරණයක් වුණා කියලා. අපි මෙහෙම ලියමු. මෙන්න මේ පියවර තමයි ෆොස්ෆොරයිලීකරණය වෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී ඒකට එකත් ෆොස්ෆොරයිලීකරණය සිද්ධ වුණා. ඒ වගේ මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ දැක්කා ATP අණුවක් කියලා ෆොස්ෆේට් කණ්ඩයක් ලබා දෙනවා. එතෙන්දී ෆොස්ෆොරයිලීකරණය සිද්ධ වුණා. මෙතෙන්දී අපි පස්තර ෆොස්ෆොරයිලීකරණය කියලා මේ ෆොස්ෆොරයිලීකරණ දෙක හඳුන්වන්නේ නැහැ. මෙතෙන්දී සිද්ධ වුණේ ATP අණු වලින් ඒවැ තිබ්බ ෆොස්ෆේට් කාණ්ඩයක් ඒ ප්‍රතික්‍රියක වලට ලබා දීමක් පමණයි. ඒ නිසා අපි ඒකට කියනවා ෆොස්ෆොරයිලීකරණය වුණා කියලා. දැන් මේ අවස්ථාවේදී උපස්තරයෙන් ෆොස්ෆේට් කාණ්ඩයක් ADP වලට සම්බන්ධ වුන නිසා උපස්තර ෆොස්ෆොරයිලීකරණය කියලා මේ අවස්ථාව අපි හඳුන්වනවා. තවත් ඒ වගේ අවස්ථාවක් ඉස්සරහට එනවා මම ඊළඟට කියලා දෙන්නම්. ඊළඟට වෙන්නේ දැන් 3-phosphoglycerate කියන මේ කාබනික අණු දැන් දෙකක් තියෙනවා. ඒක දැන් දෙකෙන් වැඩි කරලා තියෙනවා. ඒතර මේකේ තියෙන්නේ කාබන් පරමාණු එක අණුවක කාබන් පරමාණු 3යි. ඒක තමයි 3C කියලා කියන්නේ. අපිට මේක හඳුන්වන්න පුළුවන් කෙටියෙන් 3PG කියලා. ඒ කියන්නේ 3-phosphoglycerate කියන එක 3-phosphoglycerate කියලා මෙහෙම කෙටියෙන් අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මේ පියවර 6 වෙනි පියවර. ඊළඟට පියවර 7 දැන් මේ පියවර 8. ඒතර මේ පියවර සහභාගී වෙන්නේ 8 වෙනි එන්සයිම් එක. ඊට පස්සේ මේ 3-phosphoglycerate කියන එක 8 වෙනි එන්සයිමෙන් 2-phosphoglycerate බවට පත් වෙනවා. ඊළඟට 2-phosphoglycerate ඒත් අණු දෙකක් තියෙනවා. ඒක තමයි දෙකෙන් වැඩි කරලා තියෙන්නේ. අපිට මේකත් නම් කරන්න පුළුවන් 2PG කියලා. 2-phosphoglycerate. ඊළඟට මේ 2-phosphoglycerate කියන කාබනික අණුව ජල අණුවක් පිට කරනවා. ඒතර අණු දෙකක් තියෙන නිසා ජල අණු දෙකක් පිට වෙනවා. ජල අණු දෙකක් පිට වෙලා ඒක ෆොස්ෆොඊනෝල් පයිරුවේට් අණුවක් බවට පත් වෙනවා. මෙතන 2-phosphoglycerate අණු දෙකක් තියෙන නිසා ෆොස්ෆොඊනෝල් පයිරුවේට් උත් අණු දෙකක් හැදෙනවා. ඒක තමයි ඒක අපි දෙකෙන් වැඩි කරලා තියෙන්නේ. ඒතර මේ පියවර 9 වන පියවර. ඊළඟට ෆොස්ෆොඊනෝල් පයිරුවේට්. දැන් මේ කාබනික අණුව ඒ වගේ අණු දෙකක් තියෙනවා. ඒ අණු දෙකෙන්ම එකකින් එක ෆොස්ෆේට් කාණ්ඩයේ ගානේ අණු දෙකෙන් ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් අයින් වෙනවා. ඒතර ඒ අයින් වෙන ෆොස්ෆේට් අණු දෙක ලබා ගන්න ADP අණු දෙකක් ඇවිල්ලා ATP අණු දෙකක් බවට පත් වෙනවා. දැන් මෙතෙන්දී මේ උපස්තරයේ තිබ්බ මේ උපස්තරය කියන්නේ මේ ෆොස්ෆොඊනෝල් පයිරුවේට් අණුවකින් එක ෆොස්ෆේට් කාණ්ඩයේ ගානේ ෆොස්ෆොඊනෝල් පයිරුවේට් අණු දෙකෙන් ෆොස්ෆේට් කාණ්ඩ දෙකක් අයින් වෙනවා. ඒතර මේ දෙක ලබා ගන්න ADP අණු දෙකක් මෙතෙන් ඇවිල්ලා ඒ දෙක ලබාගෙන ATP අණු දෙකක් හැදෙනවා. ඒක තමයි මේ තියෙන්නේ ශක්තිය පිටවීමක් සිද්ධ වෙනවා. ඒක තමයි ශක්තිය පිටවීමේ දෙවෙනි අවස්ථාව. මෙතනත් උපස්තර ෆොස්ෆොරයිලීකරණයක් සිද්ධ වෙනවා. මොකද උපස්තරයේ තියෙන ෆොස්ෆේට් කාණ්ඩයක් තමයි ADP වලට ලබා දෙන්නේ. ඒතර උපස්තර ෆොස්ෆොරයිලීකරණ අවස්ථා දෙකක් අපි දකිනවා මේ ග්ලයිකෝඡේදනයේදී. මෙන්න මේ අවස්ථා දෙක. එතකොට අවසානයේ හැදෙනවා පයිරුවේට් අණු දෙකක්. ඒතර පයිරුවේට් අණු වල ඔයගොල්ලෝ දන්නවා කාබන් පරමාණු 3ක් තියෙනවා එක අණුවක. ඒතර අණු දෙකේ කාබන් පරමාණු 6ම තියෙනවා. එතකොට මෙතෙන්දී ග්ලූකෝස් අණුව පටන් ගන්න අවස්ථාවේදී කාබන් පරමාණු 6ක් තිබ්බා. මෙතෙන් දෙනකොටත් ඒ කාබන් පරමාණු 6 එහෙමම තියෙනවා. නමුත් පයිරුවේට් අණු දෙකක් හැදිලා. එක පයිරුවේට් අණුවක කාබන් පරමාණු 3 ගානේ පයිරුවේට් අණු දෙකේ කාබන් පරමාණු 6ම තියෙනවා. දැන් මේක තමයි ග්ලයිකෝඡේදනයේ පියවර 10. මේ 10 වන පියවර. දැන් මේක ඕලන්ට දැන් පැහැදිලි. මම හිතනවා මේකේ කොහොමත්ම ගැටලුවක් නැහැ කියලා. දැන් අපි අර මම කියවපු වැදගත් තොරතුරු එකින් එක සාකච්ඡා කරමු. පළවෙනි අවස්ථාව තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේක ලියා ගන්න පුළුවන්. මම හිතනවා මේක ලියා ගන්න එක ඉතාමත්ම වැදගත් කියලා. මම මේක පැත්තකට කරලා කියලා දෙනවා ඔයගොල්ලන්ට මේක ලියා ගන්න. ඒක ප්‍රධාන හේතුවක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ සම්පත් පොතේ විභාගය සඳහා සිට්‍රික් අම්ල චක්‍රය අනවශ්‍යයි කියලා තියෙනවා. නමුත් ග්ලයිකෝඡේදන යාන්ත්‍රණයේ අවශ්‍යද අනවශ්‍යද කියලා කියලා නැහැ. ඒ නිසා මම හිතනවා මේක මතක තියාගත්තොත් ලේසි කියලා. ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් ඕගොල්ලන්ගේ සම්පත් පොතේ තියෙන්නේ කෙලිම ATP අණු දෙකක් භාවිතා වෙනවා ග්ලයිකෝඡේදනයේදී. ඒ වගේම ග්ලයිකෝඡේදනයේ අවසානයේදී ATP අණු 4ක් හැදෙනවා. සමස්ත ප්‍රතිඵලය ATP අණු 2යි. ඊළඟට ඒකෙම කියලා තියෙනවා NAD අණු දෙකක් සහභාගී වෙලා NADH අණු දෙකක් හැදෙනවා කියලා. දැන් ඔච්චරයි තියෙන්නේ. දැන් ඒවා එහෙම තිබ්බට අපිට එකපාරටම මොකද වෙන්නේ කියලා යාන්ත්‍රය දන්නේ නැති නිසා පොඩි ගැටලුවක් පැන නගිනවා.
ඉතින් මේ ගැටලුව දැන් ඔයාලට මගහැරෙනවා. මගහැරෙන්නේ කොහොමද? මේ යාන්ත්‍රණය මම පැහැදිලිව මෙතන දක්වලා තියෙනවා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කොයි අවස්ථාවේද ATP අණු මේ ග්ලූකෝස් අණු වලට එහෙම නැත්නම් ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් අණුවට ඒ ෆොස්ෆේට් කාණ්ඩ ලබා දෙන්නේ. ඊළඟට අකාබනික ෆොස්ෆේට් කාණ්ඩ කොයි වෙලාවේද ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් වලට ඒ අකාබනික ෆොස්ෆේට් කාණ්ඩ ලබා දෙන්නේ. මොන පියවරේද NAD අණු NADH අණු බවට පත් වෙන්නේ. ඊළඟට කොයි අවස්ථාවේද ADP අණු 4 හැදෙන්නේ, කොයි අවස්ථාවේද ජල අණුවක් පිට වෙන්නේ කියන එක මේ යාන්ත්‍රණය ලියාගත්තොත් ඔයගොල්ලන්ට පැහැදිලිව මතක තියාගන්න පුළුවන්. මේ යාන්ත්‍රණය ඉතින් ලොකු යාන්ත්‍රණයක් නෙමෙයි, සරල යාන්ත්‍රණයක්. පියවර 10ක් තියෙනවා. ඉතින් මේක මතක තියාගත්තොත් ඒ සම්පූර්ණ ග්ලයිකෝඡේදන ක්‍රියාවලිය එහෙම නැත්නම් ග්ලයිකොලිසිය තාමත්ම පැහැදිලිව ඔයගොල්ලන්ගේ මතකයට ගැනීම හැකියාව ඔයගොල්ලන් ලැබෙනවා. මේ ග්ලයිකෝඡේදන යාන්ත්‍රණයට ශක්තිය ලබා දෙන පියවර දෙකක් තියෙනවා. ඒ තමයි පළවෙනි පියවරේදී ATP අණුවක් සහභාගී වෙලා ශක්තිය ලබා දෙනවා. ඊළඟ තුන්වෙනි පියවරේදී නැවතත් ATP අණුවක් ඇවිල්ලා ශක්තිය ලබා දෙනවා. යම් ශක්තියක් ඒ උපස්ථයට ලබා දීම නිසා ඒ ග්ලයිකෝඡේදන ක්‍රියාවලිය කරගෙන යෑමේ හැකියාවක් ඒ අණු වලට තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ එන්ජින් එකක් උනා ස්ටාර්ට් කරපුවාම එක්තරා වෙලාවක් යනකම් එයා ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරියට. කිසියම් ආකාර රත් වෙන්න ඕනේ. කියන්නේ ශක්තියක් ලැබෙන්න ඕනේ. වාහනයක එන්ජින් එකක් උනත් ක්‍රියාත්මක වෙන්නේ එක්තරා ආකාරයක ශක්තියක් ලැබුණාම විතරයි. ඒ ශක්තිය ලැබෙනකන් එයා රත් වෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඒ ග්ලූකෝස් අණුවට ඒ වගේම ෆ්‍රක්ටෝස් 6 ෆොස්ෆේට් අණුවට ශක්තියක් ලැබෙන්න ඕනේ. ශක්තිය ලැබුණම තමයි ඒ යාන්ත්‍රණය ඉදිරියට සිදු වෙගෙන යන්නේ. ඒ නිසා තමයි මේ ATP අණු දෙකක් ඇවිල්ලා අවස්ථා දෙකකදී පළවෙනි පියවර සහ තුන්වෙනි පියවරදී ශක්තිය ලබා දෙන්නේ. ඊළඟ කාරණේ තමයි ග්ලයිකෝඡේදනයේ කොයි වෙලාවෙද ශක්තිය පිට වෙන්නේ. ඒක දිහා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා 7 වෙනි පියවරේදී ADP අණු දෙකක් ඇවිල්ලා ATP අණු දෙකක් බවට පත් වෙනවා. ඒ වගේම 10 වෙනි පියවරේදී නැවත වතාවක් ADP අණු දෙකක් ඇවිල්ලා ATP අණු දෙකක් බවට පත් වෙනවා. මේ අවස්ථා දෙකේදී ශක්තිය පිට වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අවස්ථා දෙකකදී ශක්තිය ලබා දෙනවා. ඒ වගේම අවස්ථා දෙකකදී ශක්තිය පිට වෙනවා. ඒතකොට ශක්තිය පිට වෙන අවස්ථා දෙක සහ ශක්තිය ලබා දෙන අවස්ථා දෙක දැන් ඔයගොල්ලෝ පැහැදිලිව දන්නවා. දැන් ඊළඟ කාරණේ තමයි ඇයි ග්ලයිකෝඡේදනයේ තනි පියවරකින් සිද්ධ වෙන්නේ නැත්තේ? ග්ලයිකෝඡේදනයේ තනි පියවරකින් සිද්ධ වුණා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? ඔයාලා දන්නවා මේ ග්ලූකෝස් අණුව පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා. තනි පියවරයි. එතකොට මෙතෙන්දී විශාල ශක්තියක් පිට වෙනවා. එක ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ATP අණු 4ක් හැදෙනවා. 4යි ATP හැදෙනවා. අපි දන්නේ සෛලයක එක අවස්ථාවක ග්ලූකෝස් අණු කීයක් ග්ලයිකෝඡේදනය සඳහා භාවිතා වෙනවද කියලා. සමහර වෙලාවට ග්ලූකෝස් අණු 10ක් භාවිතා වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මේ සෛලයේ ග්ලයිකෝඡේදනය භාවිතා වෙනවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ නිකුත් වන සාපේක්ෂව අධික ශක්තිය සෛලයට ග්‍රහණය කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ විශාල ප්‍රමාණයක් තාපය වශයෙන් අපතේ යනවා. ඒතර අපතේ යෑම වැළැක්වීම සඳහා මේ ක්‍රියාවලිය පියවරෙන් පියවර සිදුවීම තුලින් සෛලයට ඒ ශක්තිය ක්‍රමක්‍රමයෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි එක. ඒතර ලියන්න පුළුවන් නිකුත් වන අධික ශක්තිය නිසා සෛලයට හානි දායක විය හැකියි. ඒ කියන්නේ අපි දන්නේ වරක ග්ලයිකෝඡේදනය සඳහා ග්ලූකෝස් අණු කීයක් භාවිතා වෙනවද කියලා. සමහර වෙලාවට ග්ලූකෝස් අණු එකක් වෙන්න පුළුවන්. තව නැත්නම් ග්ලූකෝස් අණු 10ක් වෙන්න පුළුවන් වරකට. එතකොට නිකුත් වන ශක්තිය වැඩි. එහෙම වුණොත් ඒ ශක්තිය නිසා සෛලයට හානි වෙන්න පුළුවන්. ඒක වළක්වන්න මේක තනි පියවරකින් සිද්ධ වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි මේ නිකුත් වන ශක්තිය අපතේ යා නොදී සෛලයට ලබා ගැනීමට හැකියවීම.
පියවරෙන් පියවර සිද්ධ වෙන නිසා නිකුත් වන ශක්තිය ක්‍රමක්‍රමයෙන් නිකුත් වෙන. ඒ ශක්තිය ශරීරය ලබා ගැනීමට ශරීරයට හැකියාවක් ලැබෙනවා. කියන්නේ තනි පියවරකින් මම මෙහෙම ලියන්නම්. glide සිදු නොවන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු තමයි අපි මේ ලියලා තියෙන්නේ. ඒක වැදගත් තොරතුරක්.